मेघमद गन्धूपम चारु सुगन्धे मुनिवर धम्मोदित सात ददन्ते मेघमद गन्धूपम चारु सुगन्धे मुनिवर धम्मोदित सात ददन्ते दिनकर सोम पाभाहि विलसन्ते रमतु जनो मान सारवासन्ता मेघमद गन्धूपम चारु सुगन्धे मनलो जन चान सदिसा मनहारा अभिभा सतीवीय विराजन जलधारा सुविसाद रेणु भारा यंवनमाली भानवती मे भागवन्तं सपदाली සාදුනාදයක් පවත්වන්න. සාදු සාදු සාදු. ධර්මාසනාරූඪ වැඩවෙසෙන අතිගෞරවාර්හ නායක මාහිම්පාණන් වහන්සේගෙන් අවසරයි ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි, වෑවල තුම්බෝවිල ශ්‍රී ගංගාරාම පුරාණ මහා විහාරස්ථානයේහි අද මේ සන්ධ්‍යා කාලයේ ඊටාම වටිනා කියන අසිරිමත් පින්කමක් සිදු කර ගැනීමටයි සූදානම. අග්‍ර උපස්ථායක ආනන්ද මහරහතන් වහන්සේ පිළිබඳව සිදු කරන ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහායි පින්වත් සෑම දෙනාම සම්බන්ධ වෙලා tempatව සූදානම්ව සිටින්නේ. මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා විශාල පිරිසක් පැමිණිලා සිටින බව පේන්න තිබෙනවා. අද මේ ධර්මානුශාසනා පින්කම වෙනුවෙන් විශේෂ සුගන්ධ කුටියක් ගඳ කිලියක් නිර්මාණය කරලා තිබෙනවා. තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිංහ සෙයියාවෙන් සැතපෙන ආකාරයේ පිළිබඳවත් අග්‍ර උපස්ථායක ආනන්ද මහරහතන් වහන්සේ කුටීන් පිටත ඊ타ම පරීක්ෂාවෙන් උන්වහන්සේ වැඩ ඉන්න ආකාරයේ පිළිබඳවත් පිළිබිඹු කරමිනුයි මේ සුගන්ධ කුටිය නිර්මාණය කරලා තිබෙන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේටත් ආනන්ද මහරහතන් වහන්සේටත්
පුද පූජාවන් ආදී සිද්ධ කරලා පරිස්කාර ආදී තැන්පත් කරලා පූජා කරලා දැන් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහායි සූදානම. ඊ타ම ශ්‍රද්ධාවෙන් යුක්තවයි මේ පින්කම සඳහා අපේ පින්වතුන් සූදානම් වුණේ. ප්‍රධාන දායකත්වයේ දරන්නේ වෑවල පල්ලිය පාරේ අංක 20න් එක දරන නිවසේ පදිංචි අපේ කුලගණ සමිතියේහි සභාපති ශ්‍රී මේදානන්ද ධර්ම විද්‍යාලයේහි ධර්මාචාර්යනියක් වන නෙළුම්මනී පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ පින්වතුනොත් හිතවත් අසල්වාසී හැමදෙනාමත් සතර පේරුවේ දායකාරකාදී පින්වත් හැමදෙනාමත් විහාරස්ථානයේ දායක සභාව විසාකා කුලගණ සමිතිය ශ්‍රී මේදානන්ද ධර්ම විද්‍යාලය ආදී සමිස් සමාගම් සේරෝමත් එකතු කරගෙන අද මේ වටිනා පින්කම සිද්ධ කරන්නේ. ඒ වගේම විහාරස්ථානයේට අද මේ පින්කමට එකතු කරලා ගේට්ටුවක් පූජා කළා. තේ සඳහා පින්වතුන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කළා. මේ කුටිය නිර්මාණය කිරීමේදී බොහෝම වෙහෙස මහන්සියලා ක්‍රියා කළේ මේ නෙලිකා ගුණසේකර මහත්මිය ආදී ඒ පින්වතුන් බොහෝම ලස්සනට පින්කම් කටයුතු කරන්ඩ ඒ වගේ විචිත්‍රවත් පින්කම් කටයුතු කරන්ඩ අපේ දායක පින්වතුන් කැමැති. මේ හැමදෙනාමත් එකතු කරගෙන අද මේ වටිනා පින්කම ඉතාම ලස්සනට සිද්ධ කරනවා. අද මේ දේශනාව සඳහා පිතාම ගෞරවයෙන් යුක්තව ආරාධනා කොට වදාළ නායක මාහිම්පාණන් වහන්සේ වැඩම කොට ධර්මාසනාරූඪ වැඩ වෙසෙනවා. සාදු සාදු සාදු. හැමදෙනාම දැන් ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙන්න සාදුනාද පවත්වමින් සාදු සාදු සාදු. දෛ සාදුනාදයක් පවත්වන්න හැමදෙනාම සාදු සාදු සාදු. පින්වත්නි, සියලු දෙනාම සද්ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වෙන්නට දැන් සූදානම් වෙමු. උතුම් තෙරුවන් සරණ යන මේ මොහොතේ සියලු දෙනාම ලෝභ නැතිව තමන්ගේ දෑත නළලට ගමු. දෑත නළලේ තියාගෙන ඇතුල් හදින්ම බුදුන් වැඳලා තිසරණෙහි පිහිටමු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරයම වේවා කියන අදහසම ඇති කරගෙන සියලු දෙනාම හඬ නගලා තෙවරක් নমස්කාරය කියමු. තිසරණ සහිත වූ පන්සිල් සමාදන් වීම සඳහා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
Dutiyampi buddhang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Tatthiyampi buddhang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatthiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Tatthiyampi sanghang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Panahati pata viramani sikkhapadang samadhiyami. Panatipata viramani sikkhapadang samadhiyami. Adinādāna viramani sikkhapadang samadhiyami. Adinādāna viramani sikkhapadang samadhiyami. Kāmesu miccācārā viramani sikkhapadang samadhiyami. Kāmesu miccācārā viramani sikkhapadang samadhiyami. Musāvādā viramani sikkhapadang samadhiyami. Musāvādā viramani sikkhapadang samadhiyami. Surāmeraya majjapamādāṭṭhāna viramani sikkhapadang samadhiyami. Surāmeraya majjapamādāṭṭhāna viramani sikkhapadang samadhiyami. Sadhu, sadhu, sadhu. Samantha cakkavālesu atrā gaccantu devatā saddhammang munirājassa sunantu saggamokkhadan ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒත දග්ගං බික්කවේ මම සාවකානං බික්ඛූනං උපට්ඨකානං බහුසුතානං සතිමන්තානං ගතිමන්තානං ධෘතිමන්තානං යදිදං ආනන්දෝති රාජකීය පණ්ඩිතාපේ රත්නදෙනියේ වජිරසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සදා වන්දනීය වූ පූජනීය වූ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධා සම්පන්න වාසනාවන්ත පින්වතුනි ඊ타ම ධර්ම ගෞරවයෙන් මහත් කෘතවේදී වූ පින්කමක් සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම විහාරයට එළිය දීපු වජිරසාර පණ්ඩිත හාමුදුරුවන්ගේ ජන්මදිනයේ වෙනුවෙන් උන්වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් කරන කෘතවේදී පින්කමක්. එතනින් නැවතිලා නෑ මේ පින්කම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආලෝකය අපිට දීපු බුද්ධ ශාසනයට එළිය දීපු අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවන්ගේ ගුණ නාමයට කෘතෝපකාර හැටියටත් සිද්ධ වන උතුම් පින්කමක්. පින්වන්ත ඔබ සියලු දෙනාගේ මේ උතුම් සත්පුරුෂ වූ චේතනාව මේ වෙලාවේ විශේෂයෙන්ම මම අගය කරලා ප්‍රශංසා කරලා පින්පෙත් අනුමෝදන් කරනවා. ඒකම විහාරාධිපතීන් වහන්සේට කායික මානසික සුවයෙන් ගුණපිලිවෙත් පුරාගෙන මේ ශාසනයේ බොහෝ කල් වැඩයින්ට නිදුක් නිරෝගී සුවත් චිරජීවනයත් ලැබේවා කියලා අපි මේ වෙලාවේදී සතුටින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පින්වන්ත පිරිස මේ ධර්මශාලාවේ අපිට මේ ධර්ම ප්‍රදීපය දායාද කළ ආනන්ද හාමුදුරුවන්ගේ ගුණ නාමයේ වෙනුවෙන් මහත් සත්කාරයක් කළ වෙලාව. පින්නතුනේ ඒ නිසා අද මේ දේශනාව
සාගරයක් බඳු වූම ගුණ ඇති ආනන්ද හාමුදුරුවන්ගේ අල්ප මාත්‍ර ගුණ කීපයක් පිළිබඳව දේශනා කරන්නට අදහස් කරන්නේ. එතකොට තේරෙයි අපි ආනන්ද හාමුදුරුව වෙනුවෙන් මේ ටික කළත් ඇතිද කියලා. මම අභිනව සෙනසුනක් ඉදි කළා. දැන් මාස 9ක් විතර. ඒ ඉදි කරගෙන යන සෙනසුනේත් සැබවින්ම නම මහා අනද සෙනසුන. අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවන්ගේම නාමයෙන් තමයි මේ සේනාසනය නම් කළේ. ඒ තරම් උන්වහන්සේගේ ගුණ නාමය අපිට වටින නිසා. ඒ නිසා මේ දේශනාවත් මේ මහත් වූ සත්කාරයත් පුරා අවුරුදු 25ක් තම ජීවිතය දෙවනි කරගෙන තථාගතයන් වහන්සේට උපස්ථාන කරන්න පිං ඇති වෙච්ච අග්‍ර උපස්ථායක වූ ආනන්ද මහරහතන් වහන්සේටම උපහාර පූජාවක් වේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා තබා ගමු. පින්වතුනි, ධර්මාශෝක මහාධිරාජ්‍ය මුල් කාලේ අශෝක අනන්ත අප්‍රමාණ දරුණු වැඩ කරලා මිනිස්සු ඝාතනය කරලා කාලිංගය යටත් කරපු තැන කළ සැනින් අශෝක ඡණ්ඩාශෝක වුණා. ඒ ඡණ්ඩාශෝකලා ධර්මාශෝකලා කරලා සිංහාසනෙන් බිමට බස්සලා ධර්මාසනයේ ඉස්සරහා දන ගැසුවේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අවුරුදු 7ක පින්වන්ත සාමණේරයන් වහන්සේ නමක්. මේ ශාසනය හිම එකක්. අවුරුදු 7යි. මුළු මහත් సంతානියම කැළඹිච්ච වෙලාවක් ධර්මාශෝක ඡණ්ඩාශෝක රජුරුවන්ගේ. ඇයි? කාලිංගය යටත් කරන්න ඕන රජවරු රජකමෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ නේ පින්වත්. රට්ටපාල හාමුදුරු දේශනා කරන්නේ රට්ටපාල සූත්‍රයේදී ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. රජෙක් රජ වුණාටවත් ඇති හිතෙනවද? නෑ. තව රටක් ගැන කිව්වොත් අල්ලනවද නැද්ද? අල්ලන්න තමයි බලන්නේ. දැන් බලවත්ම රාජ්‍ය කිව්වට ඇමරිකන් කාර්යයට ඇතිද? මදිනේ. එහෙම තමයි අතෘප්ති කර හැටි. ඉතින් දැන් කාලිංගයත් යටත් කරගත්තා. කොහොම හරි යටත් කරගත්තා. දහස් ගණන් ලක්ෂ ගණන් තමන්ගේ රටවැසියෝ අබ්බගාති වුණා. දහස් ගණන් ලක්ෂ ගණන් රටවැසියෝ අනාථයෝ වුණා. මිනිස්සු මැරුණම ගෑනු දරුවෝ මහමග වැටුණා. සමහරුන්ගේ අත නැහැ. සමහරුන්ගේ අත් දෙකම නැහැ. සමහරුන්ගේ කකුලක් නැහැ. තවත් සමහරුන්ගේ කකුල් දෙකම නැහැ. අනන්ත අප්‍රමාණ දුක් ගැහැට දකින්නකොට රජ්ජුරුවන්ට හිතුණා යුද්ධ කරලා දිනාගත්තේ අපායක්ද කියලා. මම දිනුවද පෙරදුනද කියලා ආය හිතලා වේදනාව විඳ විඳයි ඡණ්ඩාශෝක හිටියේ. හිත කැළඹිලා ඉන්න වෙලාවක තමයි දකින්නේ සඳලු තලයේදී අවුරුදු 7ක පුංචි සාමණේරයන් වහන්සේ නමක් එදා රජුට නැති සැනසෙල්ලක මහමග වඩිනවා. රජුරෝ මෙච්චර හරියක් කරලා රාජධානියක් දිනාගෙනවත් එහෙම සැනසෙල්ලක් නැහැ. අවුරුදු 7ක පුංචි හාමුදුරුවෝ කෙනෙක් නිමක් නැති සැනසෙල්ලක පාරේ වඩිනවා. රාජපුරුෂයෝ ඇවලා කිව්වා එක්කගෙන එන්න. අවුරුදු 7 සාමණේරයන් වහන්සේ රජමැදුරට වැඩියට පස්සේ කිව්වා හිමියනි සුදුසු තැනක වැඩ ඉන්න කිව්වා. ඔබ වහන්සේනේ දන්නේ. අවුරුදු 7යි පුංචිකමට නෙවෙයි වටපිට බලලා ඉඳගත්ත රජුරුවන්ගේ සිංහාසනේ. රජුරුවන්ට දාඩිය දාන්න ඇති මෙච්චර හරියක් කරලා මේක දිනාගත්තේ. මේ අවුරුදු 7 දරුවෙක් වෙලත් සිංහාසනේ ඉඳ ගන්න බය නැතුව මේ ජම්බු ද්වීපයේටම චක්‍රවර්ති විච්ච රජුරුවන්ගේ සිංහාසනේ. එතකොටම රජුරුවන්ට හිතුනේ එක දෙයයි
මෙච්චර හරියක් කරන්නට නම් මේ උත්තම අසුළුපටු කෙනෙක් වෙන්න බෑ. පාත්වල ඇහුව කමක් නැහැ. ඔබ වහන්සේ දන්න බණකුත් කියන්නකෝ කිව්වා. දැන් සිංහාසනේ ධර්මාසනේ වෙලා. මහලොකු බණක් දන්නේ දන්න ගාතාව කිව්වා. මහලොකු බණක් දන්නේ අපි මහාන වෙනකොටත් මහලොකු බණ දන්නේ දැන් මේ බණ කිව්වට විචිත්‍ර ධර්ම කතික කියලා කිව්වට පළවෙනි බණ කිව්වේ පණ ගැහි ඒක මන්නේ දන්නේ. එහෙම තමයි. නේද? පරාණ භයයේ ඉන්නේ කවුරු හරි ප්‍රශ්නයක් අහයි කියලා. දැමුත් මහා ගොඩක් දන්නේ. දන්න ටිකෙන් හැබැයි ඕන එකක් වහන්න පුළුවන්. ඒකත් ලාභයන්නේ. ඉතින් මේ අර පුංචි හාමුදුරුවෝ සිංහාසනේ ඉඳගෙන කිව්ව ගාතාවක් අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මීයන්ති ඒ පමත්තා යතා මතා කිව්ව ගාතාව බලන්නකෝ. පමා වෙච්ච අය ජීවත් වුණත් මැරුණා වගේ කිව්වා. දැන් අර අවුල් වෙච්ච මනසින් රජ්ජුරුවෝ ඉන්නකොට මේ ගාතාව කිව්වා. නේද? එහෙන් පිටින්ම අවුල් වෙච්ච මනසකින් හිටියේ. ඒ රජ්ජුරුවන්ටම කිව්වා පමා වූ මේ ලෝකේ මැරුණා වගේ. යමෙක් පමා වෙලා නැද්ද මැරුණත් ජීවත් වෙනවා. මේ ගාථාව කිව්වට පස්සේ රජ්ජුරුවෝ පැහැදුනා. ඒ චණ්ඩාශෝක ධර්මාශෝක කලේ පින්නතුනේ අවුරුදු 7ක පුංචි දරුවෙක්. ඉතින් ධර්මාශෝක රජ්ජුරුවන්ට වමනා වුණා මේ ධර්මයේ කෙරෙහි අප්‍රමාණව පැහැදිලා මම මේ ජම්බු ද්වීපේ නැති වෙච්ච බුද්ධ ශාසනය නැවත ගොඩනංවනවා. සියලු වෙහෙර විහාර නටමුන් වෙලා නැවත ගොඩනගන්නයි වෙලා තියෙන්නේ. ඒ විහාරත් ගොඩනංවන ගමන් 84000ක් ධර්මස්කන්ධේ වෙනුවෙන් වෙහෙර විහාර 84000ක් කරනවා කියලා අදිෂ්ඨාන කළා. එහෙමයි අදිෂ්ඨාන කළේ. එහෙම අදිෂ්ඨාන කරගෙන ගිහිල්ලා මොග්ගලී පුත්තතිස්ස කියන මහරහතන් වහන්සේ එක්ක මුළු මහත් ජම්බු ද්වීපයේ ධර්මාශෝක රජුරුව ඇවිදිනවා. ඉසිපතනේට වඩිනවා. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ රජුරුවන්ට කියනවා මහරජ මේ තථාගතයන් වහන්සේ අනුත්තර ධම්සක පවත්වපු ඉසිපතනයයි. හොඳයි රාජපුරුෂයන්ට නියෝග කරනවා එහෙනම් මේ ස්ථානයේ අභිවෘද්ධියට කහවණු 1000ක් වෙන් කරන්න කිව්වා. කවුණු 1000ක් වෙන් කරන්න කිව්වා. කහවණු. රන් කහවණු. මෙහෙම ගිහිල්ලා එක සෑයක් තිබුණා පින්වතුනේ කිසි කෙනෙක්ගේ සත්කාරයක් නැහැ. නටඹුන් වෙලා කැලෑ වැදිලා වල් බිහි වෙලා කිසිම කෙනෙක් මලක්වත් පුදලා නැහැ. හුදකලා වෙලා ගිහිල්ලා රජ්ජුරුවෝ මේ සෑය ළඟට විශේෂයෙන් ගියා ගරා වැටිලා. ගිහිල්ලා ඇහුවා හිමියනි කාගෙන්වත් සත්කාරයක් නැති කාගෙන්වත් සැලකිල්ලක් නැති කිසිම කෙනෙක්ගේ වන්දනමානයකට ලක් වෙච්ච නැති මේ කැලෑ වැදිච්ච හුදකලාව තියෙන සෑය කාගේද කියලා ඇහුවා. සෑය කාගේද කියලා ඇහුවා. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ වදාලා මහරජ මේ ශාසනයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පුරා අවුරුදු 25ක් ජීවිතයේ දෙවෙනි කරගෙන සියාතින් උපස්ථාන කරපු අග්‍ර උපස්ථායක වෙච්ච ආනන්ද මහරහතන් වහන්සේගේ සෑය තමයි මේ කිව්වා. කාගින්වත් සත්කාරයක් නැහැ. කිසිම කෙනෙක්ගෙන් මලක් පහනක් පිදෙන්නේ නැහැ. හුදකලයි කැලෑ වැදිලා.
එදා ධර්මාශෝක මහාධිරාජයා රාජපුරුෂයාට නියෝග කළා මේ ස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් රන් කහවණු ලක්ෂයක් වෙන් කරන්න කිව්වා. රාජපුරුෂයා බැලුවා එකපාරම අනෙක් තැන්වලට එහෙම දීගෙන ඇවිල්ලා මෙතෙන්ට රන් කහවණු ලක්ෂයක් වෙන් කරේ මොකද? මහරජා ඒ මොකද කියලා ඇහුවා. ධර්මාශෝක අධිරාජ්‍යයා කියනවා රාජපුරුෂය තථාගතයන් වහන්සේ කියන්නේ 84000ක් ධර්මස්කන්ධයේ දරපු මහා සමුද්‍රයයි කිව්වා. මහා සමුද්‍රයක දිය දරන්න පුළුවන් වෙන්නේ තවත් මහා සමුද්‍රයකටම මිසක ගවයෙක්ගේ කුර පහරින් හැදිච්ච වලකට නෙමෙයි කිව්වා. තථාගතයන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධේ නැමැති මහා දියකඳ දරන්න සමර්ථ වෙච්ච මේ ශාසනයේ යම් සමුද්‍රයක් බඳු ශ්‍රාවකෙක් ඉන්නවා නම් ඒ ආනන්ද හාමුදුරුවෝ කිව්වා. අන්න ඒ උත්තමයන් වහන්සේ හින්දා තමයි අදටත් අපේ ධර්ම ප්‍රදීපය නොනිමි දැල්වෙන්නේ. අන්න ඒ උත්තම බුද්ධ පුත්‍ර රත්නේ වෙනුවෙන් තමයි කිව්වා මේ මුදල වැය කළේ, මේ මුදල වෙන් කළේ. එදත් ආනන්ද හාමුදුරුවන්ගේ සෑය හුදකලයි කාගෙන්වත් සත්කාර ලැබෙන්නේ ඒ සෑය ගැන කවුරුත් කතා කළේ නෑ. අදත් ආනන්ද හාමුදුරුවන්ට අපි කරන්නේත් ඒකමයි. ඒ නිසා අපේ විහාරයේ සරියුත් මහරහතන් වහන්සේගේ රූපෙත් තිබුණා. මුගලන් මහරහතන් වහන්සේගේ රුවක් තියෙනවා. අවුරුදු 25ක් බුදුරජාණන් වහන්සේගේ හෙවණැල්ල වගේ ඉඳපු ආනන්ද හාමුදුරුවන්ගේ රූපය අපේ විහාරේ නැහැ. ඇයි එහෙම වුනේ කියන එක නම් මට තේරෙන්නේ නැහැ. හැබැයි ආනන්ද හාමුදුරුවන්ට ඔන්න උපස්ථායකයන් අතර අගතනතුර නොවි ලාභීන් අතර අග පදවිය වගේ තිබුණා නම් අපේ ගෙදර දොරට උඩින් ආනන්ද හාමුදුරුවන්ගේ රූපෙත් තියෙයි. මම මේ කියන්නේ hina වෙන්න නෙමෙයි. අපි මොනවද මේ කරලා තියෙන්නේ කියලා සිහියෙන් හිතලා බලන්නයි. එහෙව් අපිටද බුදුවරු පහළ වෙන්නේ? පින්වතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුල් කාලේ ඉඳන්ම උන්වහන්සේට උපස්ථාන කරපු උත්තමයන් වහන්සේලා හිටියා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් එකඳු නමක්වත් නැහැ කියනවා තථාගතයන් වහන්සේට උපස්ථාන කරපු නැති. චුන්ද හාමුදුරුවෝ, නාගසමාල හාමුදුරුවෝ ආදී උත්තමයන් වහන්සේලා විටින් විට තථාගතයන් වහන්සේට උපස්ථාන කළා. එහෙත් නිත්‍ය උපස්ථායකයෙක් හිටියේ නැහැ. උන්වහන්සේලා ඒ උපස්ථානයට පෙරම් පුරාගෙන ආපු උත්තමයොත් නෙවෙයි. ඒ නිසාම නොයේ ගැටලු වලට තථාගතයන් වහන්සේට මූණ දෙන්න සිද්ධ වුණා පින්තුනේ. දවසක් නාගසමාල කියන හාමුදුරුවොත් එක්ක තථාගතයන් වහන්සේ වඩිනවා. උපස්ථායක වෙච්ච නාගසමාල හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍ර සිවුරු අරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ පසුපසින් වඩිනකොට පාර දෙකට බෙදෙනවා. තථාගතයන් වහන්සේ දිහාවකට වඩින්න හදනකොටම නාගසමාල හාමුදුරුවෝ කිව්වා ස්වාමීනි ඔහෙන් නෙවෙයි මෙහින් යන් කිව්වා. බුදු කෙනෙක් වඩින්නේ මාවත හැරුණු වතේ නෙවෙයි පින්නතුනේ. බුදු කෙනෙක් වඩින්නේ වඩින්න පෙර වඩින්න ඕනේ කොහෙටද කියලා සර්වඥතා ඥානින් දැකලයි. නිකන් නෙමෙයි. නෑ නාගසමාල තථාගතයන් වහන්සේ වඩින්න ඕන මේ පැත්තේ කිව්වා. සමහර විටකදී උන්වහන්සේගේ අනුග්‍රහය ලැබලා මාර්ගඵල ලබන කෙනා ඉන්නේ පාරේ. තථාගතයන් වහන්සේ වඩින්න ඕන මේ පැත්තට කිව්වා. නාගසමාල හඳුරු කිව්වා නෑ ස්වාමීනි ඔහෙ නෙවෙයි මේ පැත්තෙන් වඩිමු කිව්වා. ආපහු තථාගතයන් වහන්සේ තුන්වෙනි වාරෙත් වදාලා නෑ නාගසමාල
තථාගතයන් වහන්සේ වඩින්න ඕනේ මේ පැත්තෙන්. එතකොට මොකද කළේ? එහෙමද? එහෙනම් ඔබ වහන්සේ ඔහෙන් වඩින්න මම මෙහෙන් එන්නම් කියලා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයි සිවුරුයි හන්දිය මැද තිබ්බා. නාගසමාල හාමුදුරුවෝ. ඔන්න ඔය ආදී සිදුවීම් එහෙමත් මුල් කරගෙන ධම්සභා මණ්ඩපයේදී දවසක් තථාගතයන් වහන්සේ වදාලා මහණෙනි දැන් මම වයසයි. බුද්ධත්වයෙන් අවුරුදු 20ක් ගත වෙච්ච තැන දැන් උන්වහන්සේට වයස අවුරුදු 55යි. 55ක් ගත වෙච්ච තැන මේ හැම සිදුවීමක් නිසාම තථාගතයන් වහන්සේ වදාලා මහණෙනි මං දැන් වයසයි. මට හිතෙනවා ස්ථිරව මට උපස්ථායකයන් වහන්සේ නමක් හිටියොත් හොඳයි කියලා. බලන්නකෝ. කිසිදාක බුදුරජාණන් වහන්සේ අර වෙච්ච අවැඩ අපහසුතා දේශනා කළේ නැහැ. මට හිතෙනවා මට නිත්‍ය උපස්ථායකයෙක් හිටියොත් හොඳයි කියලා. එතකොටම සාරිපුත්තයන් වහන්සේ නැගී ඉඳලා කිව්වා මගේ හිමියනේ මං ඔබ වහන්සේට උපස්ථාන කරන්නම් දිවි හිමියෙන්. තථාගතයන් වහන්සේ වදාලා නෑ සාරිපුත්ත නුඹේ උපස්ථානේ මට වුවමනා නෑ කිව්වා. ඒ සාරිපුත්තයන් වහන්සේ මනාකොට බුදුරජාණන් වහන්සේට උපස්ථාන නොකරන හින්දා නෙවෙයි. බුදුරජාණන් වහන්සේට ඕන කලේ නෑ සරියුත් හාමුදුරුවෝ උපස්ථායක හැටියට හිර කරගන්න. සාරිපුත්ත නුඹ යම් දිහාවක වැඩ ඉන්නවා නම් ආයි ඒ දිහාව මට බලන්න ඕන නෑ. ඒ නිසා ඔබ වහන්සේ උපස්ථායක වෙන්න එපා කිව්වා. එතකොටම මුගලන් මහරහතන් වහන්සේ නැගී හිටලා කිව්වා මගේ හිමියනේ මං උපස්ථාන කරන්නම්. නෑ මුගලන් නුඹත් එහෙමමයි. නුඹ යම් දිහාවක වැඩ ඉන්නවා කිව්වොත් මං ඒ දිහාවයි මෙනෙහි කරන්නවත් නෑ කිව්වා. මං හිටියා වගේමයි. ඒ නිසා ඔබ වහන්සේ එපා උපස්ථාන කරන්න. නොඑක් දෙනා වහන්සේලා ඉල්ලනවා ඉදා මේ ධම්සභාවේ හිටියා අනන්ත සංසාරේ බුද්ධෝපස්ථානයේටම පෙරුම් පුරාගෙන ආපු ආනන්ද හාමුදුරුවෝ. හැබැයි මං උපස්ථාන කරන්නම් කියලා වචන මාත්‍රකින් ඉල්ලුවේ නැහැ පිනතුනේ. සුදුසුකම් නැතුවද? නෑ සසරේ පෙරුම් පිරුවා ඒ පදවියටම. ඒ පදවියටම පෙරුම් පුරලා සුදුසුකම් ඇති උත්තමයා නිහඬයි. ඔතන හිටපු එක හාමුදුරුව නමක් කිව්වා ආයුෂ්මතුන් වහන්සේ ආනන්ද මෙච්චර ඔක්කොම ඉල්ලනවා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්නට මොකද ඔබ වහන්සේ ඉල්ලන්නේ නැත්තේ? ඔබ වහන්සේත් ඉල්ලන්න කිව්වා. ඔබ වහන්සේත් ඉල්ලන්න කිව්වා. ආනන්ද හාමුදුරුව මොකද්ද වදාළේ? ආයුෂ්මතුනි ඉල්ලලා ගන්න පදවි වලින් ඇති වැඩක් නැහැ කිව්වා. ඔන්න දීපු උත්තරේ. ඉල්ලලා ගන්න පදවි වලින් ඇති වැඩක් නැහැ කිව්වා. බලන්නකො මේ වචන මාත්‍රය අපේ රට හැදෙනවා නම් මදිද? අපේ රටේ තියෙන තරමක් තියෙන්නේ දීපු අනවේ ගත්තුවනේ. බලන්නකො නැද්ද කියලා. මේ රටේ තියෙන තරමක් තියෙන්නේ දීපු පදවි නෙවෙයි. තියෙන තරමක් තියෙන්නේ බලෙන් ගත්තු පදවි. දැන් මේක කිව්වට කමක් නැහැ මාධ්‍ය නොවන නිසා. මීට සති දෙකකට පමණ එහා පැත්තේ මට ලියුමක් එනවා. මගේ නමට මගේ නිවැරදිම ලිපිණයට. මොකද්ද? ආයතනයේ කිව්වොත් හොඳ නැහනේ. මට ගෞරව නාමයක් ප්‍රදානය කරන්නට. මං කරන සාසනික මෙහෙවර වෙනුවෙන් ගෞරව නාමයක් ප්‍රදානය කරන්න ඉල්ලුම් පත්‍රයකුත් එක්ක එවලා මේක පුරවලා ආපහු එවන්න කියලා ගෞරව නාමය දෙන්න. ඉතින් මොකද කරන්නේ? වෙන මොනව කරන්නද? පොඩි කරලා කුණු කූඩේට දැම්මා. මට ගෞරව නාම ඕනේ. මට ගෞරව නාමයක් තියෙනවා. මොකද්ද? ඇයි ඔය ඇත්තෝ වඳින්නේ?
බුද්ධ පුත්තන් කියලා. ඒ ඇති. මට සහෝදරයෝ 4 දෙනෙක් ඉන්නවා අයියලා. 5 වෙනි කොල්ලා මං ගෙදර අන්තිමයා. ඒ අම්මගේ 5 වෙනි පුතා බුදුන්ගේ පුතෙක් වෙච්ච එක මදිද මට? මට ඒක ඕනේ. අනික මගේ නමක් දන්නවනම් ලියුම එවන්න ලිපිනෙත් දන්නවනම් ආයි මොනවද මම පුරවන්නේ? දෙන එකක් දෙන්න එපා ඒ ඇත්තෝ. නේද? මේ බොරුවක් නේ. ලාභ සත්කාර ඔය ගෞරව නාම මේ හැම එකක්ම උගුල්. අපේ පාර වරද්දනේවා. සැබෑ ගෞරවයෙන් නම් දෙන්නේ දේවී. ආනන්ද හාමුදුරුවෝ දැන් අපිට වෙලා තියෙන නායක পদවි නායක හාමුදුරුවෝ මේවා කිව්වට කමක් නැහැ ඉතින් නේද? දායකයෝනේ. නායක හාමුදුරුවෝ නමක් අපවත් වුණාම ඒ පළාතේ ඊළඟට ඉන්න නායක හාමුදුරුවෝ බලාගෙන ඉන්නේ. නායක পদවියට. ඒ කරලා අහල පහල හාමුදුරුවන්ගේ ලියුමුත් අරගෙන අස්සනුත් අරගෙන ප්‍රදේශීය නායක හාමුදුරුවන්ගෙන් අසං කරගෙන මහානායක හාමුදුරුවන්ට ඒ හාමුදුරුවම ඉදිරිපත් කරනවා මට නායක পদවියක් දෙන්න. කියලත් බෑ මේවා නොකියත් බෑ. ඊට පස්සේ ඔන්න නායක পদවිය ප්‍රදානය කළාට පස්සේ ඒ ඉල්ලුවට පස්සේ දීපු හාමුදුරුවන්ට ප්‍රසාද පූජා පවත්වනවා. ඉල්ලුවට පස්සේ දීපු හාමුදුරුවන්ට ප්‍රසාද පූජා පවත්වලා ඒ හාමුදුරුවෝම උත්සවයේ සංවිධානය කරගෙන ඒ හාමුදුරුවෝම පෙරහැර සංවිධානය කරගෙන ඒ හාමුදුරුවෝම පෙරහැර එනවා. ලැජ්ජාවේ බෑනේ. කවදාවත් ආනන්ද හාමුදුරුවෝ ඉල්ලලා পদවි ගත්තේ නැහැ පින්වත්නි. මතක තියාගන්න සුදුස්සා ඉල්ලන්නේ. ඉල්ලන එක තමයි ඔහු තුල තියෙන පළවෙනි නුසුදුසුකම. ආනන්ද හාමුදුරුවෝ කිව්වා "ඇබැත්නි ඉල්ලලා ගන්න পদවි වල ඇති වැඩක් නැහැ. තථාගතයන් වහන්සේ කියන්නේ සර්වඥයි." බලන්නකෝ අවබෝධය. තථාගතයන් වහන්සේ සර්වඥයි. මම ඊට සුදුසුයි නම් මම ඉල්ලන්න ඕනේ ඒක තථාගතයන් වහන්සේ දන්නෝ කිව්වා. ඇත්ත නේනම් නේ? එතකොටම තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගේ සිටිවිල්ල දැක්කා. දැකලා වදාලේ මොකද්ද? මහණෙනි ආනන්ද කියන්නේ බලෙන් ඉදිරිපත් කරන්න ඕන කෙනෙක් නෙමෙයි කිව්වා. ආනන්ද සංසාරේ ආවේ මටම උපස්ථාන කරන්න කිව්වා. අද පටන් මට ආනන්ද උපස්ථාන කරයි කිව්වා. ආනන්ද හාමුදුරුවෝ මොකද කළේ? මහා සෙනග මැද නැගිට්ටා. ස්වාමීනි ඔබ වහන්සේ මං උපස්ථායක හැටියට පත් කළාට කමක් නැහැ. කොන්දේසි 8කට එක ගණන් උපස්ථාන කරන්න කිව්වා. බලන්නකො මේ සසරේ පාරමී බලයේ ශක්තිය කියන එක බුදු කෙනෙකුන්ට කොන්දේසි දාන්න. දැන් අනෙක් අය ඉල්ලලා මේ পদවිය. දැන් මේ දුන්නට පස්සේ කොන්දේසි දානවා පිළිගන්න. ආනන්ද තථාගතයන් වහන්සේ නමක් කොන්දේසි වලට එකඟ වෙනවා කියලා එකක් ලෝකේ නැහැ. නමුත් කමන්නේ නුඹේ කොන්දේසි ඉදිරිපත් කරන්න කිව්වා. කාරණා 4ක් මම ප්‍රතික්ෂේප කරන ඒවා. ඊතුරු කාරණා 4 මං ඉල්ලන ඒවා කිව්වා. ස්වාමීනි කවමදාකවත් ඔබ වහන්සේට ලැබෙන ප්‍රණීත දාන මාන සිවුරු පිරිකර ඔබ වහන්සේට ලැබෙන ඉතාම හොඳ සිවුරු පිරිකර මට දෙන්න බෑ කිව්වා. මට නම් ඒවා දෙන්න එපා මේ මගේ උපස්ථායකයන් වහන්සේ කියලා ඒවා මට දෙන්න එපා කිව්වා. ඔන්න බලන්නකෝ Tamanට ලැබෙන ලැබීම් পদවිය එක පළමු කොට ප්‍රතික්ෂේප කරනවා. අපි পদවියපත් වෙච්ච ගමන්
පැකේජ් එකනේ අහන්නේ. ආරක්ෂකයෝ කීයද, පෙට්‍රල් කීයද, පර්මිට් එක කීයද? මේ hina වෙන්නම නෙමේ කියන්නේ. මේ බලන්න කියන්නේ අපි ගැනනේ. අපි කොච්චර නුසුදුස්සුද එහෙම බලද්දී. ලැබීම් වලට වසඟ වුණොත් ඒ পদවියේ බලයක් නෑ පින්නතුනේ. ආනන්ද හඳුරෝ එකයි කිව්වේ ඔබ වහන්සේට ලැබෙන සිවුරු පිරිකර මට දෙන්න බෑ. දෙක, ඔබ වහන්සේට ලැබෙන දානමාන වලට ආරාධිත දානමාන තියෙනවනේ. අන්න ඒවට මාව එක් කරගෙන යන්න බෑ කිව්වා. ඔබ වහන්සේට ලැබෙන සිවුරු පිරිකර මට දෙන්න බෑ. ඔබ වහන්සේට ආරාධනා ලැබෙන දානවලට මාව එක් කරගෙන යන්නත් බෑ. ඊළඟට කිව්වා ඔබ වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ කියලා ඔබ වහන්සේගේ ගඳ කිලියමාව නතර කරගන්නත් බෑ. මේ ආදී කරුණු 4ක් ඉදිරිපත් කළා. කරුණු 4ක් ඉදිරිපත් කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුවා ආනන්ද මේ කාරණා 4 ඇයි ඉදිරිපත් කරන්න කියලා ඇහුවා. හේතුවක් තියෙන්න බෑ. ඇයි ස්වාමීනි ඊළඟට කට්ටිය කියයි ඔහොම ලැබෙනවා නම් කාට උපස්ථාන කරන්න බැයිද? මට ඒ වචනේ අහන්න ඕනේ නැහැ කිව්වා. ඕම දානෙත් හම්බෙනවා නම් ඔය සිවුරුත් බුදුහාමුදුරන් හම්බෙනවා නම් ඕක මටත් උපස්ථාන කරන්න බැරියයි කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. උපස්ථායක পদවිය හැල්ලු කරයි. මට ඒ වචන අහන්න ඕනේ නැහැ කිව්වා. ආනන්ද ඊළඟ කාරණා මොනවද කියලා ඇහුවා. ස්වාමීනි මට ආරාධනාවක් ලැබුණොත් මට උවමනා නම් ඔබ වහන්සේ වැඩම කරවගෙන යන්න පුළුවන් වෙන්න ඕන කිව්වා. ඔබ වහන්සේ එකට මං ඉන්නේ. හැබැයි මට ආරාධනාවක් ලැබුණොත් මේ කියන්නේ අර වැඩ ඉන්න ආනන්ද හඳුරු ගැන. ඔබ වහන්සේ මට මගේ ආරාධනාවකට වැඩම කරගන්න පුළුවන් වෙන්න ඕන හැබැයි. ස්වාමීනි යම් හේයකින් ඔබ වහන්සේ හමු වෙන්න කවුරු හරි ආවොත් ඒ වෙලාවේදී ඒ අයගේ යම් ධර්ම ඒ අයව ඔබ වහන්සේ හමුවට කැඳවගෙන එන්න මට අවසර තියෙන්න ඕනේ. හොඳයි. මට දහම් ගැටලු එනවා. මට ඕනම වෙලාවක ඔබ වහන්සේව හමු වෙලා ඒව විසඳ ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. අන්තිමේක ඔබ වහන්සේ කොතනක බණක් කිව්වත් මම නැති තැනක නම් ආපහු වැඩම කරලා ඒක මට ඔබ වහන්සේ දේශනා කරන්න ඕනේ කිව්වා. ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා ආනන්ද ඒ මොකටද මේ කොන්දේසි 4? ඇයි? නැත්තම් පස්සේ කට්ටිය කියයි ඔහොම එකක්වත් බැයි නම් උපස්ථායක පදවියෙන් ඇති වැඩේ මොකද්ද කියලා. මට ඒ වචනේ අහන්න ඕනෙත් නෑ කිව්වා. මේ මහා ප්‍රඥා සාගරයක් තථාගතයන් වහන්සේ වදාළේ මොකද්ද? ආනන්ද බුදු කෙනෙක් කොන්දේසි වලට එකඟ වෙන්නේ නැහැ. නමුත් නුඹේ මේ කොන්දේසි අතිශයින්ම සාධාරණයි කිව්වා. මං එකඟයි කිව්වා. එහෙනම් මං උපස්ථාන කරන්නම් කිව්වා. එදා ඉඳන් අවුරුදු 25ක් තථාගතයන් වහන්සේට උපස්ථාන කළ ආනන්ද හාමුදුරුවෝ ජීවිත පූජාවෙන් තථාගතයන් වහන්සේ උපන්න දාමයි ආනන්ද හාමුදුරුවෝ මෙලව ඉපදුනේ පින්වතුනේ. උන්වහන්සේට අවුරුදු 55 වෙනකොට ආනන්ද හාමුදුරුවන්ටත් 55යි. ඒ පුදුම නිරෝගීකමක් පුංචි සාමණේරයන් වහන්සේ නමක් නායක හාමුදුරුවන්කට උපස්ථාන කරනවා වගේ සම වයසේ හිටියත් ශාස්ත්‍රූ ගෞරවයෙන් තථාගතයන් වහන්සේට උපස්ථාන කළා. තථාගතයන් වහන්සේ දවසකට සැතපුනේ පින්වතුනේ පැයකුත් විනාඩි කීයද? පැයකුත් විනාඩි 20යි. තථාගතයන් වහන්සේ පැයකුත් විනාඩි 20ක් සැතපෙනකොට
තථාගතයන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වෙච්ච ආනන්ද මහරහතන් වහන්සේ කොච්චර වෙලාවක් සැතපෙන්නේද? සැබෑ උපස්ථායකයෙක් නම් තථාගතයන් වහන්සේට පෙර සැතපෙන්නත් බෑ. පස්සේ අවදි වෙන්නත් බෑ. ආනන්ද හාමුදුරුවෝ හැම රාත්‍රියකම පන්දමක් අරගෙන පින්නතුනේ රැයකට 9 වාරයක් බුදුරජාණන් වහන්සේගේ කුටිය වටේ වඩිනවා. කවුද මෙහෙම රකින්නේ බුදුරජාණන් වහන්සේව? අපි නම් කරයිද? අපි නම් පළවෙනි දවසේ 9 වාරයයි, දෙවෙනි දවසේ 8 වාරයයි, තුන්වෙනි 4 වෙනි දවස වෙනකොට 7 වාරයක් 6 වාරයක් ගිහිල්ලා සතියක් යනකොට දැන් එහෙම කරදරයක් නැහැ කියලා නතර කරනවා නේද? අපි නම් එහෙමනේ. අපි කරන්නේ ඒක. බුදුන් වඳින්න වෙලාවක් නැති අපි රැයක් එළි වෙනකන් 9 වාරේ ගානේ බුදුරජාණන් වහන්සේගේ ගඳ කිලිය වටේ ඇවිදීද පින්වත්නි? හිතන්න බලන්න මේවා. මේ එකක් ගානේ කියනකොට හිතන්න ඕන මේ ශාසනය ඇතුලේ අපි ඉන්නවද නැත්නම් ශාසනයෙන් විසි වෙලාද ඉන්නේ කියලා. අපි මොනවද මේ කරන්නේ කියලා. ආනන්ද හාමුදුරුව හැම රාත්‍රියකම 9 වාරයක් තථාගතයන් වහන්සේගේ ගඳ කිලිය වටේ වඩිනවා. කාරණා දෙකකට. එකක් උන්වහන්සේගේ ආරක්ෂාව බලන්න. දෙක කල යුතු දේවල් කරලා තවත් විය යුතු යමක් තියනවද කියලා වැඩි හොඳට හොයලා බලන්න. එහෙම කරනවනේ. දරුවෙක් නිදි කරවලා ගියාට පස්සේ අම්මා කෙනෙක් රෑ හැරි අවදි වෙලා ආයෙත් ඇවිල්ලා බලන්නේ ඇයි? පෙරවපු රෙද්ද හරි පාත් වෙලා නම් ඒක ආපහු පෙරවලා වැඩියෙන් යමක් කරන්නද නැද්ද? වැඩියෙන් යමක් කරන්න. අන්න ඒ වගේ ආනන්ද හාමුදුරුවෝ කල යුතු දේ කරලා ඊටත් වඩා යමක් කරන්න උවමනාව නිසා 9 වාරයක් රැයක් එළි වෙනකොට ගඳ කිලිය වටේ සක්මන් කරනවා. එතකොට සැතපෙන්නේ තථාගතයන් වහන්සේට පස්සේ නම් අවදි වෙන්නේ තථාගතයන් වහන්සේට පෙර නම් 9 වාරයක් රැය එළි වෙන තුරා සක්මනුත් කරනවා නම් ගඳ කිලිය වටේ බුදුරජාණන් වහන්සේ සැතපෙන්නේ පැයකුත් විනාඩි 20ක් නම් ආනන්ද හාමුදුරු කොච්චර වෙලාවක් සැතපෙන්නේ නැද්ද? දේශනාවේ කියනවා ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට වයස අවුරුදු 55 දී උපස්ථායක පදවි දරුවේ එදා ඉඳන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන තුරා පින්නතුනේ ආනන්ද හාමුදුරුවෝ එකම එක දවසක්වත් එකම එක තප්පරයක්වත් සැතපිලා නැහැ. අවුරුදු 25ක් සමහර විටකදී ආනන්ද හාමුදුරුවෝ ගැන බණ කියද්දිත් අපි නිදි. එහෙම වෙන්නත් පුළුවන්. අවුරුදු 25ක් මොන ශ්‍රාවකයාද තථාගතයන් වහන්සේ වෙනුවෙන් නෙතර නිින්දක් නැතුව ඉන්නේ තප්පරයක්වත්? මොන තරම් ජීවිත පූජාවක් තියෙන්න ඕනද? තථාගතයන් වහන්සේගේ ගඳ කිලියේ දොර ළඟ උන්වහන්සේ අවුරුදු 25ක් නෙතට නිදි නැතුව වැඩ හිටියා. ඒ අවුරුදු 25ම උන්වහන්සේ රැක රැක ඒත් අපේ විහාරේ දොර ළඟ ආනන්ද හාමුදුරන්ගේ රූපේ නැති වුණානේ. නේද? කොතනද අපිට මග හැරුණේ? පින්නතුනේ සංසාර ගමන බුදුරජාණන් වහන්සේ කාපු ගමන මෙනෙහි කළොත් මේ රාත්‍රියේ පහන් වෙනකන් ආනන්ද හාමුදුරු ගැන කියන්න දේවල් තියෙනවා. ඒ ඔක්කොම දේශනා කරන්න මේක වෙලාව නෙවෙයි. පින්නතුනේ ආනන්ද හාමුදුරු තමයි ඔයත් දන්නවා දේවදත්ත හාමුදුරු අජාසත් රජුරුවන්ගේ ඇතා වෙච්ච නාලාගිරිට රාකලගෙඩි 16ක් පොවලයි බුදුරජාණන් වහන්සේ මරන්න ඉව්වේ. මහා ඇතා මහ පොළොව හොල්ලගෙන එනකොට බුදුරජාණන් වහන්සේ මරන්න සුරාවෙන් මත් වෙලා ආනන්ද හාමුදුරුවන්ට ඉන්න බැරි වුණා. ආනන්ද හාමුදුරුවෝ තමයි
මේ මහ ඇතා මා මරාවා බුදුරදුන් නොමරාවා. මේ මහ ඇතා බුදුරජාණන් වහන්සේ නොමරා මා මරත්වා කියලා බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහට පැන්නේ ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද ඉවත් වෙන්න කිව්වා. ඉවත් උනේ නෑ. ආපහු වාරයක් ආවා. මොන තරම් ආදරයක් තියෙන්නේ නැද්ද? මොන තරම් ගෞරවයක් තියෙන්නේ නැද්ද? තුන්වෙනි වාරේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ 이르දි ප්‍රාතිහාර්ය පැව පින්වත්නි මහ පොළොව අනිත් පැත්තට කැරකෙන්න. ඒවත් අයින් උනේ නෑ. ඒ තරම් පින්වතුනේ භාග්‍යතුන් වහන්සේට ආදරයෙන් රැකගත්තු ගෞරවයෙන් රැකගත්තු ශ්‍රාවකයන් වහන්සේ නමක් ආනන්ද හාමුදුරුවෝ. හෙවණැල්ල වගේ. සමහර අවස්ථාවන් වලදී බුදුරජාණන් වහන්සේ විහාරයේ දොර ළඟ හෙවණේ වැඩ ඉන්නකොට පින්නතුනේ ආනන්ද හාමුදුරුවෝ දවසක් මෙතෙන්ට ආවා. ඇවිල්ලා දැන් බුදුරජාණන් වහන්සේගේ වයසමයි. බුදුරජාණන් වහන්සේලාගේ දන ගහගත්තා. දන ගහගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය ආනන්ද හාමුදුරුවෝ පිරිමදිනවා. දැන් අපි පියතුමා ළඟ වාඩි වෙලා අපේ තාත්තගේ අත පිරිමැද මැද ඉන්නේ. අන්න ඒ වගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය ආනන්ද හාමුදුරුවෝ පිරිමදිනවා. පිරිමැද මැද බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ආනන්ද හාමුදුරුවෝ කියනවා භාග්‍යවතුන් වහන්සේ දැන් ඔබ වහන්සේ ටිකක් කුදු වෙලා වගේ නේද? භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශරීරයේ දැන් මේ හැම ටිකක් එල්ලෙන ගතියක් තියෙනවා නේද? දැන් වයසයිනේ. බලන්නකෝ මොන තරම් ලිංගතුව ඉඳලා තියෙනවද කියලා ආනන්ද හාමුදුරුවෝ මේ රජෙක්ගේ පුතෙක් අමිතෝදන රජුරුවන්ගේ පුතා. දුගියෙක් මගියෙක් යහචකයෙක් මහාන වෙලා නෙමෙයි. මේ තරම් යටහත්ව ඉන්නේ රජෙක්ගේ පුතෙක්. රූප ශෝභාවතින් බලනකොටත් පින්නතුනේ ආනන්ද හාමුදුරුවෝ හරිය ලස්සනයි. බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් ආනන්ද හාමුදුරුවන්ගේ රූප ශෝභාව විස්තර කරපු තැන් හරිම ලස්සනයි. තථාගතයන් වහන්සේම දේශනා කරනවා මහණෙනි මගේ ආනන්ද හරි ලස්සනයි. පෙර බුදුවරුන්ටත් මගේ ආනන්ද වගේම උපස්ථායකෙක් හිටියා කිව්වා. පෙර බුදුවරුන්ටත් මහණෙනි ආනන්ද අබිරූපෝ හරිම ලස්සනයි අතිශයින්ම ලස්සනයි කිව්වා. රත්තරන් කඳක් වගේ. ශාක්‍යයෙක්නේ. පුදුම ලස්සන රන්වන් ශරීරයක් ආනන්ද හාමුදුරුවන්ට තිබුණේ. මොන තරම් ලස්සන රන්වන් ශරීරයක්ද කිව්වොත් ආනන්ද හාමුදුරුවන්ගේ ධර්මය අහලා ඒ රූපයෙහි ඇලිලා රූපයෙහි නිමිති අරගෙන කොසල් මහ රජමාලිගයේ පින්නතුනේ අන්තපුර ස්ත්‍රීන් 500ක් ආනන්ද හාමුදුරුවෝ වගේම රූප ශෝභාවෙන් යුක්ත පුතු වැදුවා. එදානම් මහ කලබලයකුත් වුණා. කොසල් රජුරෝ ආරාධනාවක් කළා ස්වාමීනි අපේ රජමාලිගයේ බණට වඩින්න ඔබ වහන්සේ බුදු කෙනෙක් එකම තැනට බණට වඩිනකොට ඒක ලෝකයට හිතානුකම්පාවක් වෙන්නේ නැහැ. අන්තිමේදී බොහෝ දෙනා කැමති ආනන්ද හාමුදුරුවන්ගෙන් ධර්ම ශ්‍රවණය කරන්නට. ඒ නිසා ආනන්ද හාමුදුරුව වැඩමවන්න කිව්වා. බුදුහාමුදුරුව කොසල් රජුරුවන්ගේ ආරාධනාව පිළි අරගෙන හැබැයි ආනන්ද හාමුදුරුවන්ට තනියම එකක් කිව්වා. මොකද්ද කිව්වේ? බණට වඩින්න කලින් ආනන්ද හාමුදුරුවන් කිව්වා ආනන්ද බණට වෙනම වැඩියට කමන්නේ නැහැ අද ඉඳන්. හැබැයි කොසල් රජුරුව ටිකක් මෝඩයි කිව්වා. කොසල් රජුරුව ටිකක් මෝඩයි. ඒ නිසා පරිස්සමින් කිව්වා. දැන් බණට වැඩියා. දැන් ටිකක් කල් එක දිගට බණට වැඩම කරනකොට ඉතින් කොසල් රජමාලිගයේ අන්තපුර ස්ත්‍රීන් දරුවෝ බිහි කළා 500ක් 500ම ආනන්ද හාමුදුරුවෝ. දැන් මහා විලිලැජ්ජාවයි කොසල් රජුරවන්ට. ඒ ඉතින් රාජපුරුෂයෝත් ඒව මේවා කියනවා ඇතිනේ. දැන් කොසල් රජුරෝ හරීම දුම්නස් සහගතව බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා කිව්වා රජුරවන්ටත් කිව්වා හැබැයි
ආනන්ද හාමුදුරුව බණට එක්කන් යන්න කලින්ම බුදුහාමුදුරුව රජුරවණ්ඩත් කිව්වා මහරජ නුඹ සිහිය උපද්දවගෙන ඉන්න ඕනේ කිව්වා. නුඹ සිහිය උපද්දවගෙන ඉන්න ඕනේ කිව්වා. දැන් ඇවිල්ලා කනේ ස්වාමීනි මෙහෙම එකක් කියනකොට බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? මහරජ මම නුඹට කලින් කිව්වා නේද කියලා ඇහුවා. මම නුඹට ඕක කලින් කිව්වා නේද? නමුත් කාරණේ පස්සේ විසඳුණා. මොන තරම් කොසල් රජුරෝ පස්සේ ආනන්ද හාමුදුරුවෝ ගැන පැහැදුනද කිව්වොත් ඒ කුමාරවරු 500ම ආනන්ද හාමුදුරුවෝ ළඟ පැවිදි කළා. 500ම පැවිදි කළා. ඒ 500ම සියලු කෙලෙසුන් නැසලා මහරහත් ඵලයටපත් වුණා. ආනන්ද හාමුදුරන්ගේ මහා ගුණ කඳ පින්නතුනේ. මුල් කාලේ කොසල් මහ රජුරෝ ආනන්ද හාමුදුරුවන්ව දන්නේ. දවසක් රජමාලිගේ විහාරයට ඇවිල්ලා ආනන්ද හාමුදුරුවෝ ඒ වෙනකොට තරමක් අප්‍රකටයි. ආනන්ද හාමුදුරුවෝ එක්ක තමයි මුලින් කතා කළේ. ඒ අනුව අපිට හිතන්න වෙනවා අග්‍රෝපස්ථායක පදවියට පත්වෙච්ච අලූතම වගේ නක්. ටිකක් ආනන්ද හාමුදුරුවෝ එක්ක කතා කරලා ආනන්ද හාමුදුරුවෝ පිටත් වෙලා ගියාට පස්සේ කොසල් මහරජුරෝ භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද? ස්වාමීනි අන්න අර හාමුදුරුවෝ කවුද කියලා ඇහුවා. අන්න අර හාමුදුරුවෝ කවුද කියලා ඇහුවා. දැන් කවුද කියලා දන්නේ නැහැනේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා මහරජ ඒ මගේ උපස්ථායක ආනන්ද කිව්වා. රජ්ජුරුවෝ එක පාරටම කිව්වා ස්වාමීනි ආනන්දයක්ම තමයි කිව්වා. ස්වාමීනි ඒනම් ආනන්දයක්ම තමයි කිව්වා. එතකොට හිතන්නකො පළවෙනි හමුවෙන්ම ආනන්ද හාමුදුරුවෝ මොන්න තරම් ධර්මයෙන් කුසල් මහ රජුරුවන්ව සතුටු කරන්නේ නැද්ද කියලානේ. මොන තරම් සතුටු කරන්නේ නැද්ද? මේ සිදුවීම් අතරින් පතර කියන්නේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දවසක් ධම් සභා මණ්ඩපයේදී වදාලා මහණෙනි මගේ ආනන්දයන් ළඟ තියෙනවා ආශ්චර්යමත් ලක්ෂණ 4ක්. ආශ්චර්යමත් ලක්ෂණ 4ක්. බලන්නකො මේ උපස්ථායකයන් වහන්සේගේ අසිරිමත් ගුණ ගැන කියනවා ශාස්ත්‍රඥ වහන්සේ. මහණෙනි මගේ ආනන්දයන් ළඟ තියෙන පළවෙනි ආශ්චර්යමත් ලක්ෂණය තමයි කිව්වා මාව හමු වෙන්න බොහෝ දෙනා එනවා කිව්වා. බුදුන් දැකලා සතුටු වෙන්න එනවා දෙවි බ්‍රහ්මයෝ මේ බ්‍රාහ්මණයෝ ගෘහපතියෝ ශාස්ත්‍රීයයෝ නොඑක අයනවා කිව්වා. හැබැයි බුදුන් වෙච්ච මම මුණ ගැහෙන්න කලින් ඒ හැමෝම මුණ ගැහෙන්නේ කාවද? ආනන්ද හාමුදුරුවෝනේ. ආනන්ද හාමුදුරුවෝ මගින් තමයි බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ. බුදුන් දැකලා සතුටු වෙන්න කියලා මම දකින්න ඒ අය ඇවිල්ලා මුලින් ආනන්ද හමු වුණාම මහණෙනි ආයේ ඒ එන මිනිස්සුන්ට අමුතුවෙන් මන් දකින්න දෙයක් නැහැ. මන් දැකලා උපද්දව ගන්න යම් සතුටක් තියෙනවා නම් ඒක ආනන්ද දැකීමෙන්ම ඒ අය හදා ගන්නවා කිව්වා. බුදුන් දැකීමෙන් යම් සතුටක් ඒ මිනිස්සු උපද්දව ගන්න එනවා නම් අය බුදුන් දකින්න ඕනේ ආනන්ද දැකීමෙන්ම ඒ සතුට ඒ අය උපද්දව ගන්නවා කිව්වා. ඒ මිනිස්සුන්ට ආනන්ද හාමුදුරුවෝ දැක්කත් බුදුන් දැක්කා වගේ. ඔන්න අපේ ජීවිත සකස් වෙන්න ඕන හැටි. මේ අපිට මේ ආනන්ද හාමුදුරන්ගේ ජීවිතෙන් තියෙන පාඩම්. දැන් ඔබ හිතන්නකො බලන්න මගේ සෙනසුනට ඔබ යම් දවසක ආවොත් ඔබට බුදුන් දැක්කා වගේ සතුටක් උපදින්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? උපද්දව ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ පන්සලට එනකොට වජිරසාර හාමුදුරුවෝ දැක්කම ජේතවනාරාමයට ගියපුවාම බුදුන් දැක්කා වගේ පින්නතුනේ අපිට දැනෙන්න ඕන සුවයක්. එහෙම නැත්තම් උන්වහන්සේ වේවා මම වේවා අපි ළඟ තියෙනවා ලොකු අඩුවක් එහෙනම්. එහෙම නැත්තම්
දොස්තර මහත්තයා ළඟට ලෙඩෙක් ආපුවම ඒ දොස්තර මහත්තයා දැකපුවම ලෙඩාට තේරෙන්න ඕන මම ජේතවනාරාමයට ගිහින් බුදුන් දැක්කා වගේ කියලා. නේද? වියයුත්තේ ඒකනේ පින්නතුනේ. දැන් ආනන්ද හාමුදුරන්ගේ මේ උත්තම ගුණ අපි ළඟ තියෙන්න ඕන. ඇයි මිනිස්සු බුදුන් දකින්නේ අපි තුලින්? මෙතන ඉන්න යම්කිසි කෙනෙක් ගුණ ධර්ම ඇතුව ජීවත් වෙන්නේ නැත්නම් ඔය ඇත්ත පාර ගහනවමයි බුදුරජාණන් වහන්සේට. ඇයි? මිනිස්සු ඔබ දිහා බලලානේ තීරණය කරන්නේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ කොහොම කෙනෙක්ද කියලා. දරුවගේ වැරදි වලින් තීරණය කරන්නේ දරුවා ගැනද? කවුරු ගැනද? දෙමව්පියෝ ගැන. අපි භාග්‍යතුන් වහන්සේගේ දරුවෝ අපි දිහා බලපුවම තීරණය කරන්නේ කවුරු ගැනද? භාග්‍යතුන් වහන්සේ ගැන පින්නතුනේ. අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් බීලා මහපාරේ වැටිලා ඉන්නවා. වෙනත් කෙනෙක් ගත් ගමම් කියාවේ ඔන්න බෞද්ධයෝ. නොකිය කියනව නේද කියමනස්සේ බුදුහාමුදුරුවන්ගේ පුත්තු කියන අය ඔන්න. ඕකද ඉගැන්නුවේ කියන කතාව නේද මේ කියන්නේ? ඒකයි කියන්නේ ගුණවත් වෙන්න. අපේ ජීවිතවල අලංකාරය වෙන්නේ බාහිර දේවල් නෙමෙයි. අපිට ලස්සන ගෙවල් තියෙන්න පුළුවන්. මහා සුකෝපභෝගී යාන වාහන තියෙන්න පුළුවන්. ඇඟිලි 10කටම මුදුමාල තියෙන්න පුළුවන්. මේ මොනවා තිබුණත් පින්නතුනේ ගුණ ජීවිතය හිස්නම් ශාසනයක් ඇතුලේ අපි පින්නතුනේ පෙරදිච්ච අයද නැද්ද? පෙරදිච්ච අය. ගුණ වැඩෙන්න ඕන ඇතුළාන්තෙන්. ඇතුළාන්ත ගුණ වැඩෙන්න ඕන. ඒ ගුණ වැඩෙන්නේ නැත්නම් මොනව කළත් වැඩන්නේ නැහැ. දැන් මං අතිරේක කාරණයක් එකතු කරන්නම්. පින්වත්නි, යම්කිසි ගුණයක් වඩන්නේ නැතිව, ශාසනය ඇතුලේ ගුණධර්ම වඩන්නේ නැතිව මං බුදුරජාණන් වහන්සේගේ කියලා අපි පෙනී හිටියට වැඩක් නැහැ. අපි බුදුරජාණන් වහන්සේගේ කියන එක නෙවෙයි වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ කියන්න ඕන මේ ශ්‍රාවකයා මගේ ශ්‍රාවකයෙක් කියලා. මේක අපේ ශාසනය නෙවෙයි. මේක කාගේ ශාසනයද? බුදුරජාණන් වහන්සේගේ ශාසනය. එහෙනම් අපි බුදුහාමුදුරන්ගේ කියන එක නෙවෙයි වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ කියන්න ඕන මේ ශ්‍රාවකයා මගේ ශ්‍රාවකයෙක් කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මගේ ශ්‍රාවකයෙක් කියලා කියන තැනට අපි අපේ ගුණ දියුණු කරන්න ඕනද නැද්ද? ගුණ දියුණු කරන්න ඕන. ඒක කරන්න බෑ මේ සත්තු මර හොරකම් කර තක්කඩිකම් කර ඒක කරන්න බෑ. ඇතුළ සකස් වෙන්න ඕනේ. ඇතුළ සකස් වෙන්නේ නැත්නම් අන් සියලු දේවල් ලක්ෂ කෝටි ගණනින් මතක තියාගන්න. මේ ආනන්ද හාමුදුරුව වෙනුවෙන් කරපු පූජාව හරවත් වෙන්නේ ආනන්ද හාමුදුරුවන්ගේ ගුණ ඔබ තුල අද පිහිටන්න පටන් ගත්තොත් විතරයි. නේද? මේ පන්සල් අපේ පන්සල් කාගේ පන්සල් වුණත් කොහොම වුණත් පින්නතුනේ ඇතුළාන්තේ ගුණ වැඩෙන්නේ නැත්තම් ඔබේ ගෙදර මොන තරම් මහා අගනා නිවාසයක් වුණත් ඒ ගෙදර ඉන්නාගේ ඇතුළාන්ත ගුණ වැඩෙන්නේ නැත්තම් අපරාධෙද නැද්ද? අපරාධෙනේ. එතකොට අපි තුලින් තමයි බුදුන් දකින්නේ ලෝකයා. ඒකයි කිව්වේ ආනන්ද දැකීමෙන්ම මන් දැකලා උපද්දව ගන්න සතුට මිනිස්සු උපද්දව ගන්නවා මහණෙනි කිව්වා. ඔය තමයි පළවෙනි කාරණේ. මන් දැක්කා වගේ මගේ පුතා දිහා බලපුවම සතුට වෙනවා. දැන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඔය ඇත්තන්ට කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම අනේ ඔය ඇත්තන්ගේ දරුවෝ තමයි දරුවෝ. ඔය ඇත්තෝ ගෙදර නොහිටියට ඔබ හිටියට වඩා පිට අනුග්‍රහ කරනවායි කියලා කිව්වොත් ඒ දරුවෝ ගැන අම්මා තාත්තා සැනසෙනවද නැද්ද? සැනසෙනවනේ.
අන්න ඒ වගේ තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සැනසෙන්නේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ගුණවන්ත වෙනවා නම්, නිහතමානී වෙනවා නම්, ඉවසනවා නම්, කරුණාවන්තයි නම්. නේද? මේ ගුණ අපිට තියෙන්න ඕන, මෘදු ගුණ. දෙවනි ආශ්චර්යමත් ලක්ෂණය තමයි මහණෙනි, ඒ අය පළමු කොටම ආනන්ද හමුවීමෙන් ඒ මහා සතුට උපද්දව ගන්නවා. ඊට පස්සේ මාව හමු වෙන්නත් එනවනේ. ඒ ආවේ මගෙත් එක්ක මොන ධර්මකාරණා කතා කරන්න වුණත් ආපු ගමන් කතා කරන්නේ ධර්මකාරණේ නෙමෙයි. එහෙනම් මොකද්ද? ආපු ගමන් ඒ හැමෝම කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. එන්න හැම කෙනාම පළවෙනියටම කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේගේ උපස්ථායක වෙච්ච ආනන්ද හාමුදුරුවෝ නම් පුදුමයි කියනවා. කිසි කෙනෙක්ගේ හිත රිදලා නැහැ ආනන්ද හාමුදුරුවෝ. නැත්තම් නිතර නින්දක් නැතුව බුදුහාමුදුරුවන්ට උපස්ථාන කරනකොට අනේ ආනන්ද හාමුදුරුවනේ මටත් බුදුහාමුදුරුවෝ හම්බෙන්න ඕන කියලා 10 දිනක් ආව නම් මොකක් වේද? ඔය ඇත්තන් එහෙම හිටියන දැන් නිතර නින්දක් නැහැ අවුරුදු 25ක් තප්පරයක්වත්. ඒ තප්පරයක්වත් නිදි නැතුව අවුරුදු 25ක් තිස්සේ ඉන්නකොට දවස ඇතුලේ බුදුහාමුදුරුවෝ හමු වෙන්න කියලා 10 දිනක් ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ට කතා කරනවා වගේ ඔය ඇත්තන්ට කතා කරන්න. 10 වෙනියා මැරුම් කනවා එහෙනම්. නේ? ඒ තැනට එනවනේ මොන කරදරයක්ද කියලා නේ? ආනන්ද හාමුදුරුවෝ ඒ කියන්නේ කිසි කෙනෙක්ගේ හිත රිද්දලා නැහැ. ඒ හැම කෙනෙක්ම බුදුහාමුදුරුවෝ හමු වෙන්න ඇවිල්ලා කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේගේ උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ නම් පුදුමයි. භාග්‍යතුන් වහන්සේ කොහොම සතුටු වෙනවද? කවද්ද අපි එහෙම භාග්‍යතුන් වහන්සේව සතුටු කරන්නේ? හිතෙන්නේ නැද්ද මමත් ඒ වගේ වෙන්න ඕන කියලා? මහණෙනි මගේ ආනන්දයන් ළඟ තියෙන ඊළඟ ආශ්චර්යමත් ලක්ෂණය තමයි මොකද්ද? දැන් පළවෙනි කාරණේ මොකද්ද? පළවෙනිම කාරණේ තමයි ආනන්ද හාමුදුරුවෝ මුලින්ම හමු වෙනවා. ඒ හමු වීමෙන්ම එන අය සතුට උපද්දව ගන්නවා. දෙක හමු වෙලා පළමු කොටම ඇවිල්ලා කියන්නේ මොකද්ද? ස්වාමීනි ආනන්ද හාමුදුරුවෝ නම් හරිම පුදුමයි. හරිම පුදුමයි. උන්වහන්සේ හරි ප්‍රසන්නයි. ප්‍රසන්නකම කියන එක ලස්සන කියන එක නෙවෙයි. ලස්සන තියෙන්නේ කයේ, ප්‍රසන්නකම උපදින්නේ කොතනින්ද? හදවතින්මයි. සමහර උපාසකම්මලා වයසයි. ලස්සනයි කියන්න බෑ. හැබැයි අපි කියනවා හරීම ප්‍රසන්නයි. හරි ප්‍රසන්නයි. ඒ ප්‍රසන්න බව දකින්නේ හදවතින්ම උපදින එකක් නිසා. ආනන්ද මේ මහණෙනි මගේ ආනන්දයන්ගේ තවත් අසිරිමත් ලක්ෂණ තියෙනවා කිව්වා. ඒ අසිරිමත් ලක්ෂණ වලින් එකක් තමයි කිව්වා මහණෙනි මේ ලෝකේ කිසිම කෙනෙක් ආනන්ද දැකීමෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ කිව්වා. ආනන්ද දැකීමෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ. බණ අහලා සෑහීමකටපත් වෙන්නේ නැහැ. භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, උපාසකෙක් වේවා, උපාසිකාවක් වේවා කිසිම දවසක ආනන්ද හාමුදුරුවන්ගෙන් බණ අහලා සෑහීමකටපත් වෙන්නේ නැහැ කිව්වා. ආනන්ද හාමුදුරුවෝ නිතර පිරිස අතරට ගිහිල්ලා ඒ අයව ධර්මෙහි උනන්දු කරනවා කිව්වා. ඔන්න ඊළඟ කාරණේ. ආනන්ද හාමුදුරුවෝ නිතර පිරිස අතරට ගිහිල්ලා ඒ අයව උනන්දු කරනවා ධර්මෙ. නිකන් ඉන්නේ උනන්දු කරනවා. මෙන්න අපිට ගන්න තියෙන දේවල් නේ. අපි කෙනෙක්ව යහමගට ගන්න නම් ඒ කවුද වැඩන්නේ? අපි නැවත කරුණාවෙන් ඊට අනුග්‍රහ කරන්න ඕනද නැද්ද?
ඊට අනුග්‍රහ කරන්න ඕනේ. අවසාන කාරණේ කියනවා මහණෙනි මගේ ආනන්දයන් දැකීමෙන් උන්වහන්සේගේ බණ ඇසීමෙන් කිසිම කෙනෙක් සෑහීමකටපත් වෙන්නේ නැහැ. කිසිම කෙනෙක් සෑහීමකටපත් වෙන්නේ නැහැ. එවත්නි මහණෙනි ටික වෙලාවක් ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට ඒ හැමෝම ආනන්ද හාමුදුරුවන්ගේ රූපයේත් හඬෙත් ඇලෙනවයි කිව්වා. පුදුම මිහිරි හඬක් ආනන්ද හාමුදුරුවන්ට. පුදුම නිර්වුල් දේශනාවක්. පුදුම ලස්සන රූපයක්. නිර්වුල් හඬකින් මිහිරි නාදයකින් අගනා දේශනාවක් ආනන්ද හාමුදුරුවෝ කරනකොට කිසි කෙනෙකුට ඇති වෙන්නේ නැහැ කියනවා. ටික වෙලාවක් යනකොට සියල්ලෝම ඒ හඬෙහි ඇලෙනවා කියනවා. යම් වෙලාවක ඒ අය හඬෙහි ඇලුනා කියලා දැනෙනකොට ආනන්ද හාමුදුරුවෝ මොකද කරන්නේ? දේශනාව එහෙමම නතර කරනවා. ආයෙ වැඩක් නැහැ. ඒ දැන් හඬේනේ ඇලිලා තියෙන්නේ. දැන් අපි නම් මොනවා හරි කියාගෙන යනකොට අපේ හඬේ දැන් ඇලිලා ඉන්නේ කියලා දැනුනොත් එහෙම දන්න වැඩ ඔක්කොම දාලා එතන ඉඳන් පටන් ගන්නවා. මේ කෙලෙස් සහිත මේ පෘථග්ජනයන්ගේ හැටි එහෙමනේ. ආනන්ද හාමුදුරුවෝ එතකොටම නිහඬ වෙනවා. මොකද ආනන්ද හාමුදුරුවන්ට ඕන උන්වහන්සේ කෙරෙහි ඇලෙන පිරිසක් හදාගන්න නෙවෙයි සංසාරෙම නොඇලෙන පිරිසක් හදන්න. බලන්න මේ උත්මයෝ මේ ශාසනයේ හිටියනේ. ඒ මහ ගුණ කඳවල් එක්ක බලද්දි පින්නතුනේ මේ ශාසනයේ අපි ශ්‍රාවකයෝ කියලා කියන්නත් ලැජ්ජ වෙන්න ඕනද නැද්ද? ශ්‍රාවකයෝ කියලා කියන්නත් අපිට ලැජ්ජතයි. ඒ තරම් ඒ උත්මයෝ ළඟ ගුණ තිබුණා. ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 25ක් පින්නතුනේ මෙහෙම බුද්ධෝපස්ථානය කරලා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ සමය පුදුම සංවේගදායකයි. මහා ප්‍රජාපති ගෝතමිය පින්නතුනේ ආයු සංස්කාරය අත්හැරලා කියලා දැනගන්න ලැබුණම ආනන්ද හාමුදුරුවෝ හුඟා ඇඬුවා. කිසිම දවසක ආනන්ද හාමුදුරුවෝ උපස්ථායක পদවි දරපු අවුරුදු 25ෙම කිසිම දවසක එක තප්පරයක්වත් බුදුහාමුදුරුවෝන්ගෙන් තොරව සිටිවිල්ලක් පිහිටුවලා නැහැ. ඒකනේ තථාගතයන් වහන්සේ වදාළේ මහණෙනි මගේ පිරිනිවන් පාන්න ආසන්න වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ටමයි වදාළේ ආනන්ද නුඹ මහා පිං ඇති කෙනෙක් කිව්වා. නුඹ මහා පිං ඇති කෙනෙක්. මම ඇති තැනත් මම නැති තැනත් ආනන්ද නුඹ කවදාකවත් මං ගැන අවඩක් කළේ නෑ. ඔබ මෛත්‍රී සිතින්මයි මට කටයුතු කළේ. කවදාකවත් බුදුහාමුදුරු ගැන මොන මහන්සි වුණත් මොන කරදරයක්ද කියලා නම් සිතවිල්ලක්වත් ඉපැද්දුවේ නෑ. ඇති තැනත් නැති තැනත් මෛත්‍රී සහගතවමයි මං ගැන කතා කළේ. මෛත්‍රී සහගතවමයි මං පිළිබඳව කටයුතු කළේ. මෛත්‍රී සහගතවමයි මං ගැන සිතිවිල්ල පවා පහල කළේ. ආනන්ද නුඹට නිවන වැඩි ඈතක නෑ. වීරිය කරන්න මේ ආත්මෙම නුඹ රහත් වෙනවා කිව්වා. සෝවාන් වෙලා විතරයි හිටියේ. සෝවාන් වෙලා විතරක් ඉඳපු කෙනෙක්ගේ කාමරාග ප්‍රහාණය වෙලා නෑ. නමුත් ආනන්ද හාමුදුරන්ට රාග සිතිවිල්ලක්වත් ඉපදිලා නෑ කියනවා. මොකද්ද හේතුව? හැම වෙලාවකම බුදුහාමුදුරුව ගැන තමයි සිහිය තිබ්බේ. බුදුහාමුදුරුව ගැන සිහිය පවත්වනකොට බුද්ධානුස්සතියේදී රාගය උපදිනවද? රාගයකට හිතේ ඉඩක් නැහැ. අපිට මේ හැම කෙලෙසයක්ම ඇවිල්ලා අපිව යට කළේ අපි බුදුහාමුදුරුව ගැනවත් සිහිය පිහිටුවගත්තු නැති හින්දාද නැද්ද? ඒකනේ. පිරිනිවන් පාන්න ආසන්න වෙලාවේදී බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ ඇහුවා වැදගත් ප්‍රශ්නයක්. ස්වාමීනි කාන්තාවෝ කෙරෙහි කොහොමද අපි පිළිපදින්න ඕනේ කියලා ඇහුවා. ආනන්ද දකින්නවත් නැත්තම් හොඳයි කියලා හිතන්න කිව්වා. මම නෙමෙයි කියන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ දේ.
ආනන්ද හාමුදුරුවෝ කිව්වා නේ ස්වාමීනි ඉතින් දකින්න ලැබෙනවනේ එතකොට. කතා කරන් hina වෙන්නවත් නැත්තම් හොඳයි කියලා හිතාගන්න කිව්වා. ස්වාමීනි ඉතින් හිනත් වෙනවනේ ඒක නවත්තන්න බෑනේ. එතකොට හිනාවක් නම් උනාට කමන්නේ ආනන්ද කතාවත් කරන්න නැත්තම් හොඳයි කියලා හිත හදාගන්න කිව්වා. අනේ ස්වාමීනි ඉතින් ඒකත් කෙරෙන්නේ නෑනේ මොනවා වුණත්. ස්වාමීනි කතා කරන්න වුණොත් බලන්න මේ අහලා තියෙන ප්‍රශ්න. කතා කරන්න වයසින් වැඩි නම් අම්මා කියලා හිතාගෙන කිව්වා. වයසින් සමානයි නම් සහෝදරිය කියලා හිතක් හදාගෙන කතා කරන්න කිව්වා. වයසින් බාලයි නම් මගේ බාල සහෝදරියක් කියලා හිතාගෙන කතා කරන්න කිව්වා. මොකද්ද මේ බුදුහාමුදුරුවෝ කළේ? රාගය උපදින සිත විනාශ කරපු එක නේද? මාතෘ සංඥාව ඉපැද්දුවා. බලන්නකො මේ රැකපු රැකිල්ල. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ පින්නතුනේ ආනන්ද හාමුදුරුවෝ පුදුම විදිහට ඇඬුවා. පුදුම විදිහට උළුවස්ස බදාගෙන අඬන්න පටන් ගත්ත ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 25ක් නෙතට නින්දක් නැතිව පින්නතුනේ උපස්ථාන කරපු උත්තමයා ඇඬුවා. අග පදවි 5ක් මේ ශාසනයේ දරපු එකම උත්තමයා පින්නතුනේ මහ රහතන් වහන්සේලා පවා එක අග පදවියයි සමහර විට දරලා තියෙන්නේ. අනුරුද්ධ හාමුදුරුවෝ දිවස්ලාභීන් අතර අග්‍රයි. සාරිපුත්ත හාමුදුරුවෝ ප්‍රඥාවන්තයන් අතර අග්‍රයි. මුගලන් මහරහතන් වහන්සේ 이르දිමතුන් අතර අග්‍රයි. කාශ්‍යප මහරහතන් වහන්සේ ධෘතාංගධාරීන් අතර අග්‍රයි. ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙලා විතරයි හිටියේ. අග පදවි 5ක් තිබ්බා. උපස්ථායකයන් අතර අග්‍රයි, බහුශ්‍රතයන් අතර අග්‍රයි, සතිමන්ත වුන් අතර අග්‍රයි, ගතිමන්ත වුන් අතර අග්‍රයි, ධෘතිමන්ත වුන් අතර අග්‍රයි. ආනන්ද හාමුදුරුවන්ගේ තිබුණු ඥාන සම්භාරය මොනතරම්ද කිව්වොත් තථාගතයන් වහන්සේ එක ගාථාවකින් දේශනා කළොත් යමක් ඒ අර්ථයම රැකගෙන ගාථා 15000කින් විස්තර කරන්න ආනන්ද හාමුදුරුවන්ට පුළුවන්. පද වශයෙන් බැලුවොත් පද 60000කින් විස්තර කරනවා. හැබැයි අර්ථයට කෙස් ගහක තරමවත් අපරාධයක් කරන්නේ. හැබැයි කවදාකවත් ආනන්ද හාමුදුරුවෝ එහෙම කරලත් නැහැ. බුදුරජාණන් වහන්සේ එක ගාථාවකින් වදාළ කාරණය ගාථා 15000කින් විස්තර කරන්න ආනන්ද හාමුදුරුවන්ට ඥාණේ තියෙනවා. එහෙත් ආනන්ද හාමුදුරුවෝ කවදාවත් එහෙම කරලා නැහැ. ඒ කියන්නේ බුද්ධ වචනේ ඇතුළට තමන්ගේ වචන එකතු කරන්න උත්සාහ කළේ නැහැ. ඒ තරම් බහුශ්‍රත වෙලත් එදා උන්වහන්සේ නොකරපු අපරාධේ කරන එකේ ප්‍රතිඵල නේද අද මේ රටේ තියෙන්නේ. හිතූ මන අපිට තමන්ගේ අර්ථකතන බුදුහාමුදුරුවෝ කිව්වා කියලා බුදුහාමුදුරුවන්ගේ බණ පොතට ඔබනේ. එදා ආනන්ද හාමුදුරුවෝ ඒ තරම් ඥානයක් තිබිලත් කළේ නැහැ. පින්නතුනේ ආනන්ද හාමුදුරුවෝ හොඳටම ඇඬුවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? ආනන්ද හාමුදුරුවන්ට අඬන්න එපා. මොකද්ද මේ ආනන්ද සෝවාන් වෙලා නේද ඉන්නේ 84000 ධර්මයේ දරාගෙන නේද කිව්වේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාලා ආනන්දයි මේ අඬන්නේ. සියලු සංස්කාර නැති වෙනවා කියලා මං ඔබට කලින්ම කිව්වා නේද කියලා. මං කලින්ම කිව්වනේ. සියලු සංස්කාර නැසෙනවා කියලා. ආනන්ද අඬන්න එපා. නුඹ මහා පිං ඇති උත්තමයෙක් කිව්වා. වීරිය කරන්න ආනන්ද පුතේ නුඹට මේ භවයේම රහත් වෙන්න පුළුවන් කිව්වා. පින්වතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ පිරිනිවන් පෑවා. පින්වතුනේ පිරිනිවන් පෑවට පස්සේ මේ විස්තර මම දේශනා කරනවට වඩා පින්වතුනේ ඇත්තටම සංගවනවා. මොකද මේ සංගවන ඒවා දේශනා කරන්න වෙලාව මදි.
හැබැයි කවදාකවත් ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ගියා කියලාවත් තියනවද? නෑ. උන්වහන්සේ අවුරුදු 25ක් ජීවිතේ දෙවෙනි කරගෙන උපස්ථාන කරලා එහෙමම හුදකලා වුණා පින්නතුනේ. එහෙමම හුදකලා වුණා. ධාතුන් වහන්සේ නමක් බෙදන වෙලාවේදී මම තමයි ළඟ හිටියේ කියලා කවදාවත් කියන්නේ. කිසිවකට ඉදිරිපත් උනේ නැහැ මටත් මොනවා හරි ධාතුන් වහන්සේලා ඕනේ කියලා. කොතනකවත් දේශනාවේ ආනන්ද හාමුදුරුවෝ ඉදිරිපත් වෙලා නැහැ. උන්වහන්සේ හැමදාමත් ලැබුණු දේ ගැන නෙවෙයි හිතුවේ තථාගතයන් වහන්සේ වෙනුවෙන් විය යුත්ත ගැන විතරයි හිතුවේ. අපිට කොච්චර පාඩම් තියෙනවද? පිරිනිවන් පෑවට පස්සෙත් පින්නතුනේ දේශනාවේ කියන ආනන්ද හාමුදුරන්ට දුක දරා ගන්න බැරි වුණා. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවත් පින්නතුනේ ගඳ කිලියට ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ නැහැ. හැබැයි ගඳ කිලියේ පරමල් ලස් කරලා බොහෝම ගෞරවයෙන් වැඳලා පසුපස හරවන්න නැතුව ආයෙ වඩිනවලු. භාග්‍යවතුන් වහන්සේ පෙන් පහසු වෙන වෙලාවට ගඳ කිලියට ගිහිල්ලා වැඳගෙන කියනවලු මගේ ස්වාමීනි ඔබ වහන්සේ පෙන් පහසු වෙන වෙලාව නේද මේක දැන් කියලා. ජීවමානව හිටියා වගේ පින්නතුනේ පිරිනිවන් පෑවට පස්සෙත් ආනන්ද හාමුදුරුවෝ ඒ උපස්ථානෙම කළා කියනවා. 3 මාසයක් ගත වෙච්ච තැන සම්බුද්ධ පරිනිර්වාණයෙන් පින්නතුනේ පළවෙනි ධර්ම සංගායනාවට ආනන්ද හාමුදුරුවෝ පෙරදා රාත්‍රියේ අරහත් ඵලයටපත් වෙලා යතුරු සිදුරෙන් පින්නතුනේ වැඩි තමන් අරහත් ඵලයටපත් වෙච්ච බව හැඟවීම සඳහා අන්න එතෙන්දී ඒ රැස් වෙච්ච රහතන් වහන්සේලා එච්චර කරපු ආනන්ද හාමුදුරුවන්ට චෝදනා ඉදිරිපත් කළා. ඒ උන්වහන්සේලාගේ වරදක් නිසා නෙමෙයි. ඒ විමසාගත යුතු කරුණු නිසා. එකක් ආනන්ද කුද්දානුකුද්දක ශික්ෂාපද අවශ්‍ය නම් වෙනස් කරගන්න කියලා පිරිනිවන් පාන්න කලින් තථාගතයන් වහන්සේ කිව්වට නුඹ ඒක අහලා දැනගත්තේ නැහැ. ඒ පළවෙනි එක. ඒ ඇයි කියලා ඇහුවා. ස්වාමීනි ඒ වෙලාවේ මට මාර්යා ආවේශ වෙලා හිටියේ කිව්වා. මාර්යා ආනන්ද හාමුදුරුවන්ගේ ඥානෙ වැහුවනේ. සිහිනුවන වැහුවා. ඒකයි කිව්වා. ආනන්ද සතර 이르දිපාද වැඩු තථාගතයන් වහන්සේට කැමතිනම් කල්පයක් වැඩ ඉන්න පුළුවන් කියලා නුඹට 3 වාරයක් සැලකලා. එහෙත් නුඹට බැරි වුණා මගේ භාග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන්ට අනුකම්පාවෙන් කල්පයක් වැඩ හිඳීවා කියලා ආරාධනා කරන්නට. ඒ තමයි දෙවනි කාරණය. ඒ ඇයි කියලා ඇහුවා. ස්වාමීනි ඒ වෙලාවෙත් මාර්යා මගේ නුවණ වහලායි තිබුණේ කිව්වා. මට කාරණා වැටහුනේ නැහැ. ආනන්ද ස්ත්‍රීන්ට පැවිද්ද ඉල්ලුවා. ස්ත්‍රීන්ට පැවිද්ද ඉල්ලන්නට නුඹ මුල් වුණා. එයින් මේ ශාසනයේ පැවැත්ම අඩක් අඩු වුණා. ඒක තමයි ඊළඟ එක කිව්වා. ස්වාමීනි සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙතනේ කිරිපොවපු අම්මට කරන අනුග්‍රහයක් හැටියට මං ඒ පැවිද්ද ඉල්ලුවයි කිව්වා. ඒකයි මං ඒ පැවිද්ද ඉල්ලුවේ කිව්වා. එහෙමද? ඊළඟ එක දවසක් තථාගතයන් වහන්සේගේ සිවුර පයෙන් පාගගෙන මැහුවා. තථාගතයන් වහන්සේගේ සිවුර පයෙන් පාගගෙන මැහුවේයි කියලා ඇහුවා. ස්වාමීනි ඒ වෙලාවේ කිසිම කෙනෙක් හිටියේ නෑ මට සිවුර අල්ලගන්න. නමුත් සිවුර මහන්න මොන නිසා මම පයෙන් පාගගෙන මැහුවා. හැබැයි ඒක අගෞරවයකින් නෙවෙයි කිව්වා. අනික තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ස්ත්‍රීන්ට පළමු කොට වන්දනා කරලා තථාගත ශරීරය කාන්තා කඳුලින් කිලුටු කරන්නට හේතු නැහැ කිව්වා. එයි පළමු කොට ස්ත්‍රීන්ට වඳින්න නුඹ අවසර දුන්නේ කියලා කිව්වා. ස්වාමීනි රෑ බෝ වෙලයි තිබුණේ.
රෑ වෙන්න කලින් කාන්තාවෝ ගෙවල් වලට යන්න ඕන නිසා මුලින් අයට ඒ අයට වන්දනා කරන්න අවස්ථාව දුන්නයි කිව්වා. ස්වාමීනි කාරණා මේවා එහෙත් මට ඔබ වහන්සේලා සමා වෙනසේක්වා කියලා සමාවත් ඉල්ලුවා පින්නතුනේ. ආනන්ද හාමුදුරුවෝ පිරිනිවන් පෑවේ පින්නතුනේ කොහෙද? ශාක්‍ය කෝලිය දෙපැත්තේ රාජධානි දෙක මැද පිහිටි පින්නතුනේ ගංගාවේ ඉහළ ආකාශයේ. මේ කෙටියෙන් කියන්නේ නැවත කියනවා දේශනා කරනවට වඩා මං හංගනවා. ආනන්ද හාමුදුරුවෝ බලනවා ආනන්ද හාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා බෙදා ගන්න දෙපාර්ශවයම මහ කෝලාහලයකට එළඹෙනවා දැන්. ඒ නිසා මොකද කළේ? ආනන්ද හාමුදුරුව අනේක විද ප්‍රාතිහාර්ය පාල රාජධානි දෙක අතරම පින්නතුනේ ගංගාවේ ආකාශයේ පලක් බැඳගෙන අදිෂ්ඨාන කළා මගේ සියලු ධාතුන් වහන්සේලා දෙපැත්තට සමව බෙදී ඒවා කියලා. එහෙම අදිෂ්ඨාන කරලා තමන් වහන්සේගේ ශරීරයෙන්ම නික්මිච්ච තේජෝ ධාතුවකින් ගිනි ඇවිලිලා ආනන්ද හාමුදුරුවන්ගේ දේහය ආකාශයේම ආදාහණය වෙලා පින්නතුනේ සියලු ශාරීරික ධාතුන් වහන්සේලා සමාන කොටස් දෙකකට බෙදිලා ඉවුරු දෙකට ආවා. ඉවුරු දෙකට වැඩියා. එදා මිනිස්සු පින්නතුනේ විලාප තියන්න පටන් ගත්තා කියනවා මෙච්චර කාලයක් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවේ නැහැ. ආනන්ද හාමුදුරුව වැඩ ඉන්නකම්ම අපිට බුදුහාමුදුරුව පිරිනිවන් පෑවා කියලා දැනුනේ නැහැ. අද තමයි බුදුහාමුදුරුව පිරිනිවන් පෑවේ කියලා මිනිස්සු පින්නතුනේ පපුවට අත් ගහ ගහ වැළපෙන්න පටන් ගත්තා කියනවා. මිනිස්සු සිහිය නැතුව වැටුණා කියනවා. අන්න එහෙම ශාසනය හොබවපු ශාසනයේ බබලවපු උත්තමයෙක් තමයි ආනන්ද හාමුදුරුව කියලා කියන්නේ. අන්න ඒ උත්තමයන් වහන්සේගේ නාමයේ වෙනුවෙන් තමයි ඔය ඇත්තෝ මේ ශක්ති ප්‍රමාණයෙන් මේ පූජෝපහාරය කළේ. ඒ නිසා ඒ උත්තම ගුණ නාමයට අපි හැම දිනාගේම උත්තම නමස්කාරය වේවා කියලා අපි හැම දිනාම වන්දනා කරමු. පින්නතුනේ අද මේ උතුම් දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ වැවල පල්ලිය පාරේ අංක 20න් 1 දරණ නිවසේ පදිංචි නෙළුම්මනී පෙරේරා පින්වත් මහත්මියගේ සදැහැති දායකත්වයෙනුයි මේ උතුම් දේශනාව සිද්ධ වන්නට යෙදුනේ. භද්‍රා නෙළුම්මනී පෙරේරා උපාසිකා මෑණියන්ගේ අරමුණු අතරට එක් වෙනවා වැවල ගංගාරාම පුරාණ විහාරාධීශවර රත්තන දිනියේ වජිරසාර ස්වාමින් වහන්සේගේ ජන්මදිනය නිමිති කරගෙන උන්වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. වගේම රත්තන දිනියේ කුසල ධම්ම හිමිපාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ සමගම භද්‍රා නෙළුම්මනී පෙරේරා මෑණියන්ගේ දෙමව්පියන් වන කේ.සී. පෙරේරා පියාණන් ඊ.ආර්. අල්විස් මෑණියන්ටත් පින් අනුමෝදන් කරනවා. සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන්ටත් දරුවන්ටත් සුවපත් බව ප්‍රාර්ථනා කරනවා. විහාරස්ථානයේ අපවත් වී වදාළ මහා සංඝරත්නයේ වන ඕමන්තේ ඥානවිමල ස්වාමීන් වහන්සේ, බේරගම අමිත ස්වාමීන් වහන්සේ, කුඹුකේ ධර්මපාල ස්වාමීන් වහන්සේ, මාදම්පී විජිත ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සියලු හිමිපාණන් වහන්සේලාට නිවන් සුව ලැබේවා කියලා පින්පෙත් අනුමෝදන් කරනවා. විහාරස්ථානයේ සමිත සමාගම්වල නිලධාරී සමාජික සමාජිකාවන්ටත්, පොහොය කමිටුවේ ක්‍රියාශීලී සමාජික සමාජිකාවන්ටත්, සිල් සමාදන් වන සියලු උපාසක උපාසිකාවන්ටත්, දහම් පාසලේ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් පින් අනුමෝදන් වී කුසල ශක්තිය වැඩි දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වගේම රට වෙනුවෙන් දෙවිපිදෝ විරුවන්ටත් පින් දෙනවා. රට රකින්න විරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේටත් දීර්ඝායුෂ සහ උතුම් වූ ධර්මාවබෝධය සිද්ධ වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.
පින්නතුනේ අරමුණු පරමාර්ථ පරිද්දෙන් රැස් කරගත් අත්‍යුදාර්ථර කුසල් නමින් මිය ගිය සියලුම ඥාතීන්ටත් අපවත් වී වදාළ මහා සංඝරත්නයටත් අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ භද්‍රා නිලුම්මනී පෙරේරා මෑණියන් ආදී පවුලේ හැම දෙනාට සුවසේ ධර්මාවබෝධයේ සිද්ධ වේවා. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනයත් සැලසේවා. බුද්ධාදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් පින් ලැබේවා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේව ආරක්ෂාවත් ඔබ අපිට ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් දෙවියෝද නිවන් දකිත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසේවා. පරිස්කාර පූජාව සිද්ධ වෙන්නේ අටපිරිකර පූජාව නෙළුම්මනී පෙරේරා මහත්මිය සුරතින් සිදු වෙනවා. ඊළඟට භාණ්ඩ පිරිකර පූජාව පුෂ්පා ලියනගේ මහත්මියට ආරාධනා කරනවා. ඒ වගේම මලික් පෙරේරා මහත්මයාට සාදුකාරයක් පවත්වන්න.
හොඳයි පින්වත්නි සියලු දෙනාම ආශිර්වාද කරන තුරු වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. ධර්මානුශාසනා පාත්තපු පිනායක මාහිම්පාණන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අපේ විහාරස්ථානයේ මේ සන්ධ්‍යා කාලයේ සිදු කළ උතුම් ධර්මදේශනා පින්කමේ නිමාවයි සිද්ධ වුණේ. නායක හාමුදුරුවන් වහන්සේ බොහෝම ලස්සනට මේ දේශනාව සිද්ධ කළා. අපිත් මේ දේශනාව සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කළා. මේ කවුරුත් කිසිම කෙනෙක් යන්නේ නැතුව හැම දිනම බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව දේශනාව ශ්‍රවණය කළා. බොහෝම ධර්ම කාරණාවන් දැන කියා ගන්න පුළුවන්කම ලැබුණා. මේ දේශනාව සිද්ධ කළේ මහනුවර අලුත්ගම ගම්මන්තලා පුරාණ මහා විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී ගුවන් විදුලි රූපවාහිනී විචිත්‍ර ධර්මදේශකයාණන් වහන්සේ නමක් වන අතිගෞරවාර්හ අවසරයි අලුත්ගම පඤ්ඤාසාර නායක මාහිම්පාණන් වහන්සේ. උන්වහන්සේටත් අප විසින් මේ සිද්ධ කරගත්තා වූ සියලු පින්කම්හි ආනිසංස බලයත් රත්නත්‍රේ ආශිර්වාදයේ දෙවියන්ගේ ආශිර්වාදය උතුම් ජයශ්‍රී මා බෝසමිඳුන් වහන්සේගේ දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාද උදා වීමෙන් සිදු කරන ආගමික ශාසනික කටයුතු ශාස්ත්‍රීය කටයුතු තව තවත් මනවින් සිදු කරගන්න අවශ්‍ය කරන නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි වේවා. කායික මානසික සුවේ සැනසෙල්ල වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේම උදා වේවායි සාදුකාර පවත්වා ආශිර්වාද කරන්න. අපේ නායක හාමුදුරුවෝ නැවත නැවතත් ආශිර්වාද කරමින් අද මේ වටිනා පින්කම සඳහා දායකත්වයේ දරපු නිලුම්මනී පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ පින්වත් හැම දෙනාටමත් සහයෝගයේ දක්වපු දායකත්වයේ දක්වපු ඒ වගේ මේ පින්කමට සම්බන්ධ වෙච්ච සතර පේරුවේ දායකාරකාදී පින්වතුන්ටත් විහාරස්ථානයේ දායක සභාවේ පින්වතුන් විසාකා කුලගණ සමිතියේ පින්වතියන් ශ්‍රී මේධානන්ද ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්යතුමා ආචාර්ය මණ්ඩලයේ දරුදරියන් ඇතුළු මේ සෑම දෙනාටමත් උතුම් පින්පෙත් ධර්මයන්හි ආශිර්වාද උදා වීමෙන් මෙලෝ සැනසෙල්ල වේවා පරලෝ සැනසෙල්ල වේවා හැම දිනාටම නිවනින් සැනසෙල්ලම උදා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා ඇති කර ගන්න. අවසානයේ කෙටි සංග්‍රහයකොත් හැම දිනා වෙනුවෙන්ම පිළියෙල කරලා තිබෙනවා. කේක් එහෙමත් ලැබෙයි. ඒ විදිහට මේ පින්කම අද මෙතනකින් නිමාවටපත් වෙනවා. අපි හැම දිනාටම මෙලෝ සැනසෙල්ල වේවා පරලෝ සැනසෙල්ල වේවා අමා මහ නිවනින් සැනසෙල්ලම උදා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා ඇති කර ගන්න. තෙරුවන් සරණයි.